දෛ ශිරු දිනාටම තෙරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. හොඳයි. අද දින ඉතා වැහිස්බර කාල ගුණයක් සහිත මැයි 22 වෙනි දින සිකුරාදායි දින 12ක සති වැඩමුළුවේ දෙවන දිනයයි අද. ඒ පළවෙනි ප්‍රශ්නෝත්තර වාරයයි. අද දිනට අපට ප්‍රශ්න දැනට 3ක් ලැබී ඇත. මේ ප්‍රශ්න සියල්ලම සිංහලෙන් සිංහල ප්‍රශ්න අද දින ඇඩ්ලියඩ් නුවරින් චන්ද්‍රාවන මා සහ බ්‍රිස්බන් නුවරින් සුරංගනී මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබේ. එම ප්‍රශ්න සියල්ල ඉදිරිපත් කිරීම සඳහා ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිමි. හොඳයි, මෙහෙටත් උදේවරුේ පුදුම වැයිබර ගතියක් තියෙනවා. දැන් පොඩ්ඩක් hina වෙන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් ඕවා කියන්න බෑ වැස්සනේ. ඉතින් ඒ නිසා අපි යමු ප්‍රශ්න පිළිතුරු වැඩසටහනට ආරාධනා කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මනට තෝරාගත් ස්ථානයේ එක් කෙළවරක සිටගෙන নমස්කාරය සහ සරණාගමනය සිදු කර 3 වතාවක් ඉහළට පහළට ගමන් කර සක්මන ආරම්භුවා. වැඩි වේලාවක් හිත සක්මනට යොමු වී තිබුණා. පා ඇඟිලි වලින් සිරුරු සමබරතාව රැකෙන හැටි දැනුණා. වෙනදාට වඩා පා ඇඟිලිවල ස්පර්ශය දැනුණා. දකුණු ඇහි කඳුළු ඇති බව දැනුවත්ම ඇහි පිය ගැසුවා. අවට ශබ්ද ඇසුණා. ඒත් සිත් පතුල් පොළවේ ස්පර්ශවන ආකාරයට යොමු වී තිබුණා. දකුණු ඇහින් කඳුළු බිඳුවක් කම්බුල දිගේ බේරෙන බව දැනුණා. දිගටම සතිමත්ව සක්මන් කළා. සිතුවිලි ආවා. ඒ බව දැනී නැවත සිත සක්මනට යොමු වුණා. කඳුළු බිඳු 2-3ක් කම්බුල දිගේ බේරෙන හැටි යන්තමින් දැනුණා. දකුණු දන හිසට ඉහළින් ඇඳුමේ සීතලක් දැනී ඒ කඳුළු බිඳු වලින් තෙත් වී ඇති නිසා බව වැටහුණා. සිත සක්මනටම යෙදී තිබුණා. පැයක් සක්මනේ යෙදුණා. පර්යංක භාවනාව. සක්මනෙන් පසු සුපුරුදු අසුනේ පර්යංක භාවනාවට වාඩි වුණා. පහසුවෙන් ඉඳගෙන බෙල්ල දෙපසටත් ඉදිරියට පිටුපසටත් නවා සැහැල්ලු කරගත්තා. වම් අත්ල දකුණු අත්ල මත තබා උකුල මත තබා ගත්තා. ඉදිරිය බලාගෙන සෙමින් ඇස් පියා ගත්තා. සිරුරේ ඉරියව්ව සිතින් බලමින් ඉන්න විට හුස්ම දැනෙන්න ගත්තා. මුලින්ම ආශ්වාසයේ තද කෙටි රළු ගතියකින් නාසය තුල සහ උගුරු ප්‍රදේශයෙන් දැනුණා. ප්‍රාශ්වාසයේ නාසය තුල දැනුනේ නැහැ. උදරයේ පිම්බීම හැකිලීම් ලෙස දැනුණා. අවට ශබ්ද ඇසුණා. හිත නැවතත් හුස්මට යොමු වුණා. සිතුවිලි දිගේ හිත ගියේ නැහැ. දිගටම හුස්මට සහ කායට සිත යොමු වී තිබුණා. පපුවේ ඉහළ ප්‍රදේශයේ කැසීමක් දැනුණත් හිත හුස්මට යොමු කරා. හුස්ම දිග බවත් කැඩි කැඩි ඇතුළුන බවත් දැනුණා. හෘද ස්පන්දනය දැනුණා. නැවතත් පපුවේ ඉහළ ප්‍රදේශයේ කැසීම ඇද්දයි හිත යොමු කළ විට කැසීම යන්තම් දැනුණා. හුස්මට හිත යොමු කළ විට එය නොදැනී ගියා. මේ වන විට කය නොදැනී ගොස් තිබුණා. පතුල්වල පිටපැත්ත පොළවේ වැදී ඇති ස්ථානයේ පමණක් දැනුණා. විටක අත් දෙක බර ගතියකින් දැනුණා. මුළු සිරුරම හිරිවැටි ඇති බවක් දැනුණා. ආශ්වාසයේ සියුම්ව දැනෙන්න පටන් ගත්තා. එවිට ප්‍රාශ්වාසයට පෙර විරාමයක් ඇති බව දැනුණා. ප්‍රාශ්වාසයේ දිගු වූ හෘද ස්පන්දනය සමග සමගාමීව කැඩි කැඩි පිටවෙන බවක් දැනුණා. මේ වන විට ප්‍රාශ්වාසයේ උදරයේ හැකිලීමක් මෙන් නොව උගුර ප්‍රදේශයෙන් වායුවක් ලෙස දැනුණා. ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙනස්කම් ඇති වුණ හැටි මෙනෙහි වුණා. විනාඩි 50ක් පර්යංකයේදී සිටියා. ඊයේ සහ පෙරේදා දින දෙකේදීම සක්මන් සහ පර්යංක භාවනා දෙකේදීම සිත එක්තැන් කර ගැනීමට අපොහසත් වුණා. පර්යංකයේ විනාඩි 20ක් වැනි සුළු කාලයකට වඩා සිදු කිරීමට හැකි වුණේ නැහැ. අද දින භාවනාවෙන් පසු දිරිමත් වුණා. භාවනාව කරගෙන යාමට උපදෙස් දෙන ඔබ වහන්සේට පින් අත් වේවා. තෙරුවන් සරණයි. මේකේ සක්මන් භාවනාවේදී මේ විස්තර සවිස්තර ඒ කියන්නේ සක්මන හොඳට බලා ඉන්නකොට
මූණේ අතර මෙතන කහන ගති වෙනදා නොදැනෙන විදිහට විස්තර පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කයට හොඳට හිත ඇවිල්ලා ඒක වාක්‍යයක් ලියලමත් තියෙනවා. මට සක්මන්ට හිත පිහිටියා කියලා. ඒ පිහිටපු ගතිය මොකද්ද වෙන්නේ? විස්තර පේන. වෙනදා නොදැක්ක විස්තර ඉස්සර නොපෙනෙනව නෙවෙයි ඉස්සරව ලියන්න ඕන බව දන්නේ නැහැ. දැන් නෑ. දැන් ඒවා පේනවා. පේන බව ලියන්න ඕන බවක් දන්නවා. එතකොට රචනය හරි සරුයි. එතකොට මේ ලෝකේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා. ඒ දෙක ඉතින් කාලයක් යනකොට යෝගාවචරයට තේරෙනවා. ඊටසේ පරියන්කේදිත් නොතේරෙන පැති මට වම් නාස්පුඩු තේරෙනවා දකුණ තේරෙන්නේ නැහැ කියලා තේරෙනවා. ඔහොම ඉස්සරහට යනකොට මේ පේන දේවල් වගේම ඒ පේන දේවල් වලින් මෝහා වෙලා තියෙන නොපෙනෙන දේවලුත් පේන්න පටන් ගන්නවා. ඒකත් හරි විස්තරයක්. ඒක හැබැයි අපබ්‍රංශතාලයක් තියෙන පේන දේ විස්තර වුණාට පස්සේ තමයි ඒ විශ්වාසය ඇති වුණාට පස්සේ නොපෙනෙන දේ පේන්නේ. නොපෙනෙන දේ බලන්න බෑ. බලන්න ගියොත් සතියක් නැති වෙනවා, පේන දේත් නැති වෙනවා. ඒ නිසා පේන දේ බලන්න, සතිය බලන්න. බලන්න ඉන්නකොට අපිට පුදුම හිතිලා ওই නොපෙනෙන දෙයට යනවා. අන්න එතෙන්දී සූරව, වීරව, ඥානවන්ත වන්නේකට මේ අනුග්‍රහ කරන්න දන්නවනම් මොනම විශ්වවිද්‍යාලයකටවත් ගිහිල්ලා වැඩක් නැහැ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. විශ්වවිද්‍යාල උගන්වන පේන දේ මෙතන වෙලා තියෙන පේන දේ හරහා නොපෙන දේ මේ පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකෙදී ප්‍රාශ්වාසය කියන වචනේ හැමතැනම වර්ධවල ලියලා තිබුණද මන්ද කියලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒක ප්‍රශ්වාසය වෙන්න ඕනේ. ආශ්වාසය නම් දීර්ඝ තමයි, ප්‍රශ්වාසය කෙටි. ඉතින් මේ විදිහට අර විස්තර වැඩිපුර පේන විදිහටත්, විස්තර වැඩිපුර ලියන විදිහටත්, විස්තර වැඩිපුර දකින විදිහටත් දිගට භාවනා කරන්න කියලා අපි ඉදිරියට යනවා. මට දැනගන්න කැමති මට කියපු වචනේ තේරුණේ ප්‍රශ්න කීයක් අද ලැබිලා තියෙනවද කියලා. ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 3ක් ලැබී ඇත. හරි. එහෙනම් ඒක තමයි මට හම්බුනේ. හරි යනවා එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීනි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පෙර වැඩසටහනෙහි වාර්තා සක්මන් භාවනාව. අද දින ටයිල් ගෙබිම පියවර 15ක් පමණ සාලය හා දකුණුපස කාමරයේ පරිසරය තෝරාගත්ෙමි. සුපුරුදු ලෙස පියවර තබමින් සතිය පිහිටුවා සක්මනෙහි විනාඩි 45ක් පමණ යෙදුණෙමි. පියවරවල තැබීම හා එසවීමේදී දැනීමේ තදහා සැහැල්ලු ස්වභාවයක් දෙපා වලට දැනුනි. ගමනේදී පාද ගෙබි ස්පර්ශයේදී තද බව දැනීමේ ස්වභාවය පියවරවල් අනුව සාපේක්ෂව වෙනස් බවක් දැනුනි. ඒ වගේම හැරීම් වලදී ගමනට සාපේක්ෂව තද බව දැනීම අඩු බවක් දැනුනි. මෙසේ සමස්ත සක්මන දෙස මුළු කයට හිත යොමු කිරීමේදී කය රිද්මයකට චලනය වන අයුරුත් හිත පාදවලට විටින් විට දැනෙන තද බව කෙරෙහි අවධානයක් යොමු වී ඇති බවත් නිරීක්ෂණය කළෙමි. තව දුරටත් තද බව දැනීමේ විවිධත්වය කෙරෙහි සිත යොමු කිරීමේදී හැරීම් ස්පර්ශයන් 15ක් දැනීම් වලින් පසුව දැනෙන බවත් දකුණු හා වම් පාදවල පියවරවලදී තද බව දැනීම සාපේක්ෂව අඩු කාලාන්තර තුලදී සිදුවන බවත් එක් පාදයක විලුඹ මැද හා ඇඟිලි පෙදෙස් අතරේ දැනීම් ඊට වඩා ඉතා අඩු කාලාන්තරයක් තුලදී දැනුණු බවත් නිරීක්ෂණය කෙලිමි. ඒ වාගේම දකුණු හා වම් විලුඹ වශයෙන් පියවරේ හිත තැබීමත් දකුණු මැද වම් මැද දකුණු ඇඟිලි වම් ඇඟිලි වශයෙන්ද පියවරේදී හිත තැබීමක්ද නිරීක්ෂණය කෙලිමි. ඒ වාගේම පාද බිම තබා ඔසවා නැවත බිම තැබීමේදී දැනුණු සැහැල්ලු ස්වභාවය කෙරෙහිද වරින් වර හිත යොමු වන බව නිරීක්ෂණය කෙරෙමි. පියවර තැබීම මෙනෙහි නොකර නිරීක්ෂණයේදී දකුණු පාදයට සාපේක්ෂව වමට වඩා කාර්යක්ෂම බවක් දැනුනි. ඒ වාගේම වම හා දකුණ වශයෙන් පිළිවෙලින් මෙනෙහි කර පියවර තැබීමේදීද එම කාර්යක්ෂමතාවය එලෙසින්ම පැවතියද දකුණ හා වම වශයෙන් මෙනෙහි කර පියවර තැබීමේදී දකුණු පාදයේ කාර්යක්ෂමතාවය
අඩුවන බවත් පියවරවල් පැටලෙන්නට යන බවකුත් මෙනෙහි කිරීම හා පියවරවල් ඒකාත්මික නොවන බවකුත් අත්දැක්කෙමි. හිත බාහිර සද්දවලට යාමක්ද එම සද්ද ඇසී නැසී ගියද ටික වේලාවක් යනතෙක් එම සද්ද හා සිත බැඳී බොහෝ දුරට යම් නොරිස්සුම් සිතුවිලි වලින් පසුව සක්මනේ පාද ස්පර්ශය හා නැවතත් හිත යොමු වන බව නිරීක්ෂණය කළෙමි. මෙසේ සක්මනේ යෙදී හිත හා කයේ සැහැල්ලු බවක් අත්විඳෙමි. පරයන්ක භාවනාව. සුපුරුදු ලෙස මේක පොඩ්ඩක් ඔහොම නැත කරන්න මේ සක්මන පිළිබඳව විස්තරින් අපි පස්සේ යම් මොකද නැත්නම් එතකොට දිග වැඩිකම නිසා මට පටලවෙන්න නිසා. ඉතින් මේකෙදී උපමාන දෙක තුනක් දිගේ වෙනස් වීම දැකලා තියෙනවා. තද භවයේ වෙනස් වීම දැකලා තියෙනවා. කාල අණු වෙනස් වීම දැකලා තියෙනවා. ස්ථාන අණු වෙනස් වීම දැකලා තියෙනවා. හොඳ අනිත්‍ය ලක්ෂණයට නැත්නම් වෙනස් වීම වලට සාදර හිතකින් ගිය නිසා රචනෙට ගොඩාක් විස්තර එකතු වෙලා තියෙනවා. ඒ වගේම වරදොල පටන් අරගෙන වරදොල වටහාගෙනත් නැහැ. ඒක නිසා රචනයේ හොඳයි අවසානයේදී හොඳට චන්සීමක් ලැබුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ රචනා ශිල්පය හොඳයි. අපි ආමු පරියංක භාවනා පිළිබඳව කතා කරනකොට ඉස්සලා හොඳට ඇහිලා ආයෙ සද්ද නැහිලා ගිහිල්ලා ආයෙ ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ මයිකේට පොඩ්ඩක් කිට් වෙලා දිගට කතා කරන්න පරියංක භාවනාවට පෙරහුම්කම් දෙමු. පරයන්ක භාවනාව. සුපුරුදු ලෙස ඇඳෙහි වාඩි වී දෙපා හකුලුවා දෙයත් එකිනෙක මත තබා කය ඍජුව තබා හුස්ම ගැනීම හා හෙලීම දෙස බැලීම කෙලිමි. මුලදී කාලයක් යනතෙක් හුස්ම වෙන්කර හඳුනා ගැනීමට අපහසු වුවත් සිරුරේ පිහිටීම පිළිබඳව සිත පැවතුණු බව නිරීක්ෂණය කළෙමි. මෙසේ යම් යම් කාලාන්තරයන් වලදී දීර්ඝ වශයෙන් හුස්ම ගැනීම හා හෙලීම දැනුනි. එහිදී සිරුර වෙත සම්පූර්ණ දැනීමක් දැනෙන අතර ඉන්පසුව ටික වේලාවක් යනතෙක් උදරයේ පිම්බීම හා හැකිලීම දැනෙන බව දැනුනි. නැවත ටික වේලාවකින් නොදැනී යන බවක් දැනුනි. මේ අතර බාහිර ශබ්දවලට හා සිතුවිලි වලට හිත යන බවද ශබ්ද නැසී ගිය පසුද ටික වේලාවක් යනතෙක් හිත ශබ්ද කෙරෙහි බැඳී පවතින බවද නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩි 45ක් පමණ හිත හා කය සැහැල්ලු පරියන්කයක යෙදුණෙමි. අඩුපාඩු නිවැරදි කර දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේකේ අර බැලිය යුතුයපැති බලනකොට වාඩිලා ඉන්න ඉරියව්ව ආනාපානේ පිම්බීම හැකිලිම කියන තුන ගැනම කතා කරනවා. ওই තුන ගැන විශේෂයක් කරන්න එපා. කොයි එක හෝ Tamanට වැටහෙන දේ වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට අරක පෙනුණා කියලා සතුටක් හෝ මේක නොපෙනුනායි කියලා කනකාටුවක් නැහැ. ඒ තුنين කොයි එක තිබ්බත් කායනපස්සනා කියලා හිතාගෙන විස්තර බලන්න. ඒ එකක් අපි ඉඳගෙන අපි ගත්තොත් ඉරියව්ව කියලා ඉරියව්ව දිගේම යනවනම් මේ ඉදිරිය බොහොම ඉක්මන්. එහෙම නැත්නම් පිම්බි මහකිලිම දිගේ විතරක් යනවා. එහෙම නැත්නම් ආනපාන දිගේ විතරක් යනවා. නමුත් ඔය දැන් ඔය තියෙන මට්ටමේ ඒක තෝරන්න නැතුව කෝකද වැඩි ඇසුරට කැමති කෝකත් එක්කද වැඩි ආද වෙන්න කැමති කියලා මේ බලන්න. ඒක liverලා ඒ ආවිචිම ඉදිරිපත් වෙන දේ මූල කර්මස්ථානයේ කරන ඉදිරියට යන්න. දැන් කායට හිත ගැනීමේ සූර භාවයේ තියෙනවා. එහි හිත බොහෝ වෙලා පැවැත්වීම සඳහා සූදානම්ව වාඩි වෙන්න වැඩි වේලාවක් පරියන්කේ සඳහා නැත්නම් සතිය සඳහා එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ සඳහා ගත කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අද දිනට ලැබී ඇති තුන්වන සහ අවසාන ප්‍රශ්නය. පින්වත් ස්වාමින් වහන්සේ පරියන්කය කය හා හිත සැහැල්ලුය. ස්වාමින් වහන්සේ මේක ලියලා තියෙන නෝට්ස් වගේ පොයින්ට් ෆෝම් එකෙන් මම ඒ විදිහටම කියවනවා. කය සහ හිත සැහැල්ලුය. ඉරියව්ව ඍජුය. වාඩි වූ සැනින් ඊතා කුඩා වැලි කැට අහුරුමෙන් ඇති වී නැති වී යන රැලි මාලාවන් හිසෙහි පැත්තක සිට පහළට පැතිරී යයි. කය නිශ්චලය. හරියට සමාධිගත වූවා මෙන් නිසලය. හිත එහි විරුද්ධ පැත්තේය. සිතුවිලි එයි යයි. හිතට කැමැති ලෙස එහෙමේ පණිමින් දඟලමින් සිටී.
අවට ශබ්ද හොඳින් ඇසුණත් බාධාවක් නැත. හිතෙහි ස්වභාවය දනිමින් පර්යාංකයේ දිගටම රැඳී සිටියේය. කය හා හිත අන්ත දෙකක එක විට හැසිරීම දැක්කේය. ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේක එච්චරම කියන්න තරම් විශේෂ අලුත් කරගන්න තරම් විශේෂ උපදේශයක් නැහැ. මේක එච්චර එහෙම බාධා කාරණාවක් මොනක පේන්න සටහන් වෙලත් නැහැ. ඒ කියන්නේ මේක දිගට කරගෙන යන්න පුළුවන්කම් පේන්න තියෙනවා. ඒ නිසා මේ එකලස තියෙන තාක්කල් පරියන්කේ සඳහා වැඩි වේලාවක් වාඩි වෙලා ඒ නිරුපද්‍රිතව කරන වැඩේ දිහා හොඳට ඔය විදිහට බලනින්න. එතකොට ඔయితත් වඩා විස්තර දැන ගැනීම පුළුවන් වෙයි. කාරණා දෙකකින් එකක් වැඩි වේලාවක් සිටීම නිසා අනිත් එක සමීපව නිරීක්ෂණය කිරීම නිසා අන්නේ දෙක පිළිබඳව වැඩි වේලාවක් සිටීමත් අරමුණට මුණ දාගෙන සමීපව නිරීක්ෂණය කිරීමත් කාරණා දෙක අනුග්‍රහ කරන්න කියලා අපි පිළිතුරු වශයෙන් මතක් කරමු. එච්චරයි. අවසරයි ස්වාමීන් වහන්සේ සභාවට කැමති අයට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්නද දැන්? හොඳයි මතක් කරන්න. මේ කැමති ප්‍රශ්න අහන්න තියෙන කැමති කෙනෙක් ඉන්නවනම් කරුණාකර අත උස්සන්න. කෙලිම ප්‍රශ්න අහන්න එපා. මේ අත තියෙන බොත්තම තද කිරීමෙන් ඒක කරන්න පුළුවන් ඔබට. අත උස්සපුවාම මම ඒ කියන එක්කෙනා අන්මියුට් කරන්නම්. ඊට පස්සේ ප්‍රශ්න අහන්න පුළුවන්. කරුණාකර කැමති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. මේ අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අත ඉස්සලා. හරි. මේ අවසරයි ස්වාමීන් වහන්සේ මික්සෙලාර් එකේ පුංචි ප්‍රශ්නයක් දවස් දෙකකට විතර කලින් අහලා තියෙනවා. ඒක අහන්නද? මික්සෙලාර්. එහෙමයි ස්වාමීන්. හොඳයි. එතකොට මේ මීටර් වලින් කටහඬ ඇහෙන්නේ අපි සංඝ සුබද්ද ස්වාමීන්ට ආරාධනා කරනවා මික්සෙලාර් ප්‍රශ්නේ සභාගත කරන විදිහ. අවසරයි ස්වාමීන් වහන්සේ තුල්යා සමරවීර කියලා කෙනෙක් අහලා තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ භාවනාවට අමතර දෙයක් දැන ගැනීමට කැමැත්තෙමි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ සීලය සමාධිය ප්‍රඥා ලෙසද නැතහොත් ප්‍රඥා සීලය සමාධි ලෙසද කරුණාවෙන් පහදා දෙන්න ස්වාමින් වහන්සේ. ඒක වඩලම තමයි කරන්න තියෙන්නේ උත්තරේ නම් ඉතින් පැහැදිලිව පේනවා ප්‍රඥා සීල සමාධි කියලා. ඒ නිසා මේක මේ මූලධර්ම විශ්ලේෂණ පුළුවන් එකක් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයට යන කන්නම් සීල සමාධි ප්‍රඥා හැඩේ තමයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට එයාගේ ඒ ආකායේ හැඩේ වෙනස් වෙලා ප්‍රඥා සීල සමාධි වෙනවා. ඒ නිසා තමන්ගේ එල්ලේ තමන් බලාගෙන ගියේ දේ ඒ විදිහටම ළඟා වෙන්නේ නැහැ. එතෙන්ට යනකොට ඒකේ විකාරයක් විපරිණාමයක් දැක් ගන්න පුළුවන්. මේක නිකන් මූලධර්මානුකූලව දෙන්න පුළුවන් කෙටි උත්තරයක්. අපි ඒව උනන්දු කරවන්න යන්නේ. අපි කියනවා කරලා බලන්න කියලා රස බලන්න. ගොඩ ඉඳලා පීනන්ට ඉගෙන ගන්නවට වැඩියි. කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අත උස්සලා ආපහු අහක් කරගත්තා. එයාට ස්තුතියි කියන්නේ. ස්තුතියි ලතා. හරි ලතා අත උස්සලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න අහන්න මම දැන් අන්මියුට් කරනවා. ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මේ ලතාට ඇහෙනවද? ලතා කතා කරන්න පුළුවන්ද? ප්‍රශ්න අහන්න. ඔව් මට ඇහෙනවා හොඳට. ප්‍රශ්න අහන්න ස්වාමීන් වහන්සේගෙන් තිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. I'm going to there is an echo. I'm going to reduce the volume. අපිට ඇහෙන්නේ Lata, can you hear me? Once in a way it is broken. Lata, are you using two devices there? No. Okay, try will you, it will come alone. Okay. Therwan Saranai, today I started my meditation with walking meditation in the garden, and so while I was doing the walking meditation, I felt I was gradually focusing on my feet, and I also felt my body was moving. My body weight was not feeling much, and so for about 20 minutes I was doing this walking meditation,
felt that it was stabilized to a certain extent, and then I came into the house and started seated meditation. Seated meditation for about with seated meditation within about I started breath meditation. I felt within about 7 to 8 minutes that my breathing was very subtle, and this has been the practice for about last 6 months, and I kept on focusing attention on the breath, and gradually I felt that my body was well grounded, my feet well grounded, and my feet. Anyway, I also felt that my feet there was light sensation, and about I continued to meditate, and then I felt that my body was moving forward, swinging forward and backward, and I just let it continue, and then after some time stopped. I felt my mind was clear and relaxed, and also had a pleasing sensation with with very subtle sensation of a smile, very transient. So I continued with my practice, and then after some time, now I have meditated about more than half an hour. Then I felt that I could see the background like a cave, and I didn't have to rely on the primary object, and I was observing my mind, and so it was very calm, very quiet, and also that I felt that I had a lot of mental energy, and so I continued like that. And as time was closer to the Q&A session, and I opened my eyes and gradually stopped my meditation to join the Q&A session. I'm sorry, I had no time to write it down, Bhante, and I also take this opportunity to express my deep gratitude and express blessings. May you be blessed with best of health and strength to continue this meritorious act you are doing for us to really go on the path of Arya Ashtangika Marga, and may you attain Nibbana in this birth itself. And Theruvan Saranai. Two remarks I would like to give. One thing is increase the number of walking hours, walking minutes. More you walk, the sitting will be very convenient. And sitting good, it is happening fairly okay, no distractions appear to be. And the second one is that if you can write yourself, otherwise you are dragging. And so if you can write, the report will be steady. So today you missed the chance, never mind. Write it again, and before reading, read it yourself. And then you can understand, you can save time. Otherwise, when I am listening from this end, just dragging because you are thinking. So we can reduce it by writing. So two remarks. One thing is increase the walking time, and second thing is before just jot it down, write it down,
and then both will be improve your meditation. That's all. Thank you very much. I will certainly take your advice, Bante. And Good. thank you. Therwan Saranai. Therwan Saranai. Therwan Saranai. මීළඟට සමන්තිට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව මයික් එක අන්මියුට් කරලා තියෙන ප්‍රශ්නය අහන්න සමන්ති. ගරු ස්වාමීන් වහන්සේ මම මීට පෙරත් මේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් උපදෙස් අරගෙන තියෙනවා. මොකද මට වෙලාව නැති නිසා මම මේක අහන්නේ මට ලියන්න වෙලාවක් නැති නිසා මම මේ මගේ ප්‍රශ්නය පර්යංක භාවනාව සම්බන්ධයෙන් මම භාවනා කරන තැනට ගිහිල්ලා වාඩි වෙලා ඉඳගෙන හුස්මට සිහිය යොමු කරනවා. හුස්ම ගැනීමේ සිහිය පටන් ගත් වගේම මට හුස්මේ වෙනසක් දකින්නේ නැහැ මේ අවස්ථාවේ. ඉතින් මම ඒක ප්‍රශ්නයකුත් කරගන්න නැහැ. හැබැයි මට පටන් ගන්න විනාඩියක් විතර වගේ යනකොටම මගේ ඇඟ පල්ලෙහාට කඩන් වැටෙනවා, ආපහු ඉස්සෙනවා. පල්ලෙහාට කඩන් වැටෙනවා, ඉස්සෙනවා. මම ඉතින් කල්පනා කරනවා මේක මම හිතලා කරන වැඩක්ද කියලා. මම එහෙමත් කියලා බලාගෙන ඉන්නකොට නෑ මම හිතලා කරන්නේත් නැහැ. මම හිතන්නේ නැතුව උඩට එනවා මගේ ශරීරය ආපහු පල්ලෙහාට යනවා, බෙල්ල කැඩෙනවා, බෙල්ල නැවෙනවා. ඊට පස්සේ හැබැයි මම දැන් හිතන්නේත් නැහැ කියලා හිතුවට සමහර වෙලාවට මම මේ පර්යංක ඉනකොට මට නිකන් කකුල රිදෙනවා වගේ නම් මම නිකන් එතනට ආපහු හිත යොමු කළා මගේ කකුල රිදෙනවා නේද කියනකොට කකුල නිකන් එක්ක එස වෙනවා ආපහු අර මට කම්ෆර්ට් ඒරියා එකකට එනවා. ස්වාමීන් වහන්සේ මම මේක සතිය නැහැයි කියලාත් නෙමෙයි මගේ. ඒක මගේ සතිය තියෙන හින්දානේ මට තේරෙන්නේත් ඒක. ඉතින් මම මේ අරමුණකම ඉන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් ටිකකට ඉස්සෙල්ලත් කිව්වා අරමුණේ ඉන්නකොට හොඳයි තමන්ගේ මූලික අරමුණේ ඉන්නවා නම් කියලා. හැබැයි මගේ මූලික අරමුණට වැඩිය දැන් මේ අවස්ථාවේදී මට තේරෙන්නේ අර ඇඟ කඩාන් වැටීම පිළිබඳව. හැබැයි මට ඒ වෙලාවේ මොනවාක්වත් සිහිය නැතිවම සිහිය නැහැයි කියලා මම කොයි වෙලාවකවත් කියන්නේ ඇඟ වැටෙන විදිහ මම දකිනවා. මගේ තියෙන ප්‍රශ්නය මූල කර්මස්ථානයෙන් පිට ගිහිල්ලා එහෙම ඉන්න එක ඒක වරදක්ද? එහෙම වරදක් තියෙනවා නම් මට උපදෙසක් දෙන්න කියලා කරුණාවෙන් වහන්සේගෙන් ඉල්ලනවා. තෙරුවන් සරණයි. මේක නිකන් සාමාන්‍ය නින්දත් නොනින්දත් අතර අඩ නින්ද භාගෙට හීන පේන අවස්ථාවක් වගේ එකක්. ඉතින් මේ දවස්තාව අපි කවදාකවත් පරිශීලන ලක් කරලා තිබිලා නැහැ. අපි නින්ද දන්නෝ අවදිය දන්නෝ මේක අතරමැද අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී මඩේ ඇවිදිනා වගේ එල්ලයක් නැතුව වගේ තියෙන. ඒක නිසා අපි ඒට ඉස්සල්ලයි පස්සේ දෙක හොඳට දැනගත්තොත් ඉස්සලා මූල කර්මස්ථානේ දන්න අවස්ථාවක් තියෙන. ඊට පස්සේ මූල කර්මස්ථානේ යම් විපරිණාමයක් යම් වෙනසක් යම් සතියේ දියුණුවක් ඇති වෙනවා තමයි ওই தත්ත්වෙ ඉන්නේ. ඒ නිසා මේක භාවනාවෙන් ඇති වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්. හැබැයි ප්‍රියමනාප දෙයක් නෙවෙයි. නමුත් මේක ඉක්මවන්න නැතුව එහා පැත්තට යන්න බැරි නිසා මතක තියාගන්න මේක හොඳට මෙතන තියෙන වීර්යය අඩු වෙලා සමාධිය වැඩිවීමේ තාක්ෂණික දෝෂයක්. නිසා හොඳට සක්මන් කරලා මේ වගේ දෙයක් වෙනවයි කියලා බලාගෙන යන්න. හැබැයි හත ගන්න යන්න එපා. ওই වෙන දේ වෙන දිහා බලන්න ඉන්න. එතකොට ඒකේ යම් ප්‍රමාණයක කාලයත් එක්ක තමයි යම් ප්‍රමාණයක Tamanට මේ පාලන ශක්තියක් එන්න පටන් ගන්නවා. හැබැයි ඒකට ද්වේෂ කරන්නත් එපා, ආශ කරන්නත් එපා. වීර්ය සහ සමාධිය අතර ප්‍රශ්නක් තියෙන්නේ. මේක අපේ නින්දත් අඩ නින්දත් අතර නින්දත් නොනින්දත් අතර තියෙන අඩ නින්ද පිළිබඳව ඉගෙන ගන්න අවස්ථාවක්. ඒ නිසා මම කවුද කියලා දැනගන්නකොට දන්ත යුත්තක් මේක. භාවනා කරන උග දෙනකොට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේකට සූදානමින් ගිහිල්ලා හැකිතරම් අවදි මනසෙන් මේකට මුහුණ දෙන්න සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ භාවනා කරන්න ඉස්සලා මේ පරියන්ක භාවනා පිළිබඳ වාර්තාවක් කියලා පටන් ගත්තට සක්මන් කරලා පටන් ගත්තොත් මේකේ වෙනසක් දැක් ගන්න පුළුවන්. ඒ නිසා කාරණා දෙකයි. එකක් සක්මන් කරන දෙක මේක ලෑස්තිලා යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුරංගනී මහත්මිය දැන් ලැබුණු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලින් අසපු ප්‍රශ්නයකි. කාර්මික දෝෂ නිසා ඔබ වහන්සේගේ පිළිතුර අපට විසන්දි විය. සමාවී නැවත උපදෙස් දෙනමෙන් ඉල්ලා සිටිමි. ආනාපාන සතිය. හුස්ම සියුම් වී ගොස් හිස්තැනකටපත් වූ විට ඒ හිස්තැනත් ඒ තුල මතුවන ශබ්ද සිතුවිලි දෙසත් සතිය පවත්වමි.
ද්‍රව්‍ය අද්‍රව්‍ය හුවමාරුව පැහැදිලිව පෙනුනත් ඒ ගැන සමසිත පැවැත්වීමට අපහසු විය. ද්‍රව්‍ය ගැන වැඩි කැමැත්තක් ඇති බව ගැන පසුගිය දා ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේ එහි වරදක් නැති බවට දුන් උපදෙසින් පසුව ඒ ගැන සැහැල්ලුවෙන් බැලීමට හැකි විය. ශබ්ද සිතුවිලි දෙස සම්පූර්ණ සතිය පැවැත්වුවෙමි. වාහනයක ශබ්දයක් ඈතින් ඇසුනි. එය අවසානය දක්වාම අසා සිටිමි. ශබ්දය අවසන්ය. නමුත් තවමත් අසා සිටිමි. ශබ්දයේ අවසානයත් හිස්තැනේ මුලත් එක්වීම නිසා වෙන්කර හඳුනාගත නොහැකිය. බල්ලෙක් ඈතින් බුරන හඬක් ඇසුනි. එයද අවසානයෙන් පසුවත් අසා සිටිමි. නැවතත් හිස්තැනේ සිටින විට බල්ලා පුරන ශබ්දය ඇසුනි. එය ඇත්තටම සිදු වූවාද අසා සිටි නිසා සිදු වූවාසේ ඇසුනාදැයි විශ්වාස නැත. සිතුවිල්ලක් අවසානයේදී නැවත අද්‍රව්‍ය තත්වයේ පෙනේ. නමුත් ශබ්දයක් අවසානයේදී ද්‍රව්‍ය අද්‍රව්‍ය දෙකම පෙනේ. ශබ්දය අවසන් වූවත් දිගටම පවතී. නමුත් එය අවසන් නිසා ස්ථනද පවතී. මේ තත්වයේ අපහසුවක් නැත. නමුත් වෙන්කර දැක ගැනීම අවශ්‍ය දැයි සිතේ. උපදෙස් අයද සිටිමි. ඔබ වහන්සේට මේ භවයේම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. මෙතනදී අර ශබ්දේ අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැහැ. බලාගෙන ඉන්නවා පේන්නේ නැහැ. අන්න ඒ தത്വෙදී අපේ හිතේ අවදි වෙච්ච නැතිපත්තක් අවදි වෙනවා. ඒ නිසා නිතරම අප්‍රමාදයේ කියලා කියන්නේ සද්ද තිබුණත් ඇහුණාටත් අහගෙන ඉන්න. හැබැයි තියෙන සද්ද දිගේ මත් වෙන්න යන්න එපා. රූප පෙන්ුණත් නැතත් බලාගෙන ඉන්න. ආනපානෙ පෙන්ුණත් නැතත් බලාගෙන ඉන්න. ඒතර අපිට තියෙනවා බලා ඉන්නවා පේන්නේ නැහැ කියලා. ඒකත් දැනගන්න පුළුවන්. ඒක අවස්ථා තුනකින් පෙන්ලා තියෙන ඔය රචනේ. ඒක හොඳයි. ඉතින් මේ විදිහට දිගට කරගෙන යනකොට මම හිතනවා කාර්මික දෝෂ නැති වෙලා කියන දේ තේරෙයි. එතකොට පුළුවන් වෙයි Tamanට මේ ආර්ය පරිේශනයක් මේ සිද්ධ වෙන්නේ. කවුරුත් කෙරුවට හරියන්නේ නැහැ. පොත් කියුවට හරියන්නේ මේක කරලම ඉගෙන ගන්න ඕන එකක්. ඒකට පසුබිම සකස් වෙලා තියෙනවා. සූදානම් වෙලා ගිහිල්ලා විශ්වාසයෙන් මේකට මුහුණ දෙන්න කියලා කියන්න පුළුවන්. ඊළඟට රම්‍යා මහත්මිය අත උස්සලා තියෙනවා ප්‍රශ්න අහන්න අවස්ථාව. දැන් අන්මියුට් කරලා තියෙන අහන්න ප්‍රශ්නේ රම්‍යා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. මගේ මේ ප්‍රශ්නය ඔබ වහන්සේගේ ද්විතීය දසබල සූත්‍රයේ දෙවන දේශනයේ අරමුණක සමුදය දැකීම කියන එක මගේ සක්මන් භාවනාවට මම සම්බන්ධ කරගත් ආකාරය පිළිබඳවයි. මම සාමාන්‍යයෙන් සක්මන් භාවනාව මේ වනතුරු කළේ පතුල බිම වදින විට දකුණ වම කියා මෙනෙහි කිරීමයි. නමුත් ඔබ වහන්සේගේ දේශනයට කන් දීමෙන් පසුව මම තව දුරටත් පසුපසට ගොස් පතුල බිම තැබීමට පෙර මම ඇවිදින්නට හිතනවා. තව පියවරක් තියනවා කියා මනසින් හිතන බවත් ඊළඟට ඒ අනුව මගේ කකුලේ මාංශ පේශීන් ක්‍රියාත්මක වන ආකාරයත් ඊළඟට මම කකුල උස්සන ආකාරයත් කකුල උස්සනකොට දන හිස ටිකක් නැවෙන ආකාරයත් මෙනෙහි කළාටත් වඩා නිරීක්ෂණය කළෙමි. ඊට පසුව පතුල බිම තබන විට දකුණ කියා මෙනෙහි කළෙමි. මේ ක්‍රියාවලියෙන් මම මේක දවස් 4-5ක් විතර එක දිගට කළා. මට තේරුණා ස්වාමීන් වහන්සේ මගේ සතිය බොහෝ දුරට වැඩි වෙනවා කියලා සක්මන් භාවනාවේදී ඒ විදිහට සක්මන කළාම. නමුත් මම සාමාන්‍ය සක්මන් භාවනාව කරන්නේ මගේ සාමාන්‍ය ඇවිදින වේගයටමයි. මේ විදිහට කරනකොට මගේ ඇවිදීමේ වේගය හුඟක්ම අඩු වුණා. ඉතින් මම ඔබ වහන්සේගෙන් මීට වැඩිපුර යම් කිසි උපදේශක් මට දෙන්න පුළුවන් නම් මේක කරගෙන යන ආකාරය ඒ සඳහායි මම මේ ඉදිරිපත් උනේ. තෙරුවන් සරණයි. ඉතින් මේ වේගයෙන් ඇවිදින එකයි නැත්නම් ඊටාම හිමීට
කකුල තියන්නේ ඉස්සලා කොහොමද වෙන්නේ කියලා බලන එකයි දෙකම එකම තමයි. ඒ දෙකම සමසමව වැඩෙන්න ඕනේ. වේගෙන් ඇවිදින එක හොඳයි. එහෙම නැත්නම් මේ විස්තර බලන එක හොඳයි කියලා එහෙම කියන්න බෑ. ওই දෙක අතර හැම වෙලාවෙම ওই දෙකම කරන්න බෑ. පුළුවන් වෙලාවක මේ කකුල තියන්නේ ඉස්සලා කොහොමද ඒකට සකස් වීම සිදු වෙන හැටි, සමහරට කකුල තියෙන හැටි, සමහරට තිබ්බට පස්සේ. ආන්නේ විදිහට ඒ දර්ශනේ එක එක වෙලාවල් තමයි අපිට පෙන්වන්නේ. පුළුවන් වෙලාවෙ ඔක්කොම බලන්න මේ එකකට වැඩි එකක් හොඳ නෑ. හැබැයි ඔක්කොම බලන්න පුළුවන් වෙච්චකම මේ වගේ තියන්නේ ඉස්සලත් බලන්න පුළුවන්, තියෙනකොට බලන්න පුළුවන්, තිබ්බට පස්සේ මෙනේ කරන්න පුළුවන්කම හිතේ හැකියාවල් දැන ගැනීමක්. හිතේ තියෙන possibility එක දැන ගැනීමක්. ඒ නිසා පුළුවන් වෙලාවට විස්තර සහිතව බලන්න, අනික් වෙලාවට සාමාන්‍ය විදිහට කයට තීන්දුව කරන්න දෙන්න සක්මන. එතකොට ස්වාමින් වහන්සේ සමුදය බැලීම කියන්නේ ඒකද? සමුදය කියන්නේ. පස්සේ අපි නමක් දාමු. ඔම කරගෙන යන්කෝ. හොඳයි ස්වාමින් වහන්සේ. පෙරවන් සරණයි. නිස්සාරණ වනේ මම දැන් සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට උත්සාහ තියෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්න පුළුවන් ඔබ වාසය. අවසරයි ස්වාමීන් වහන්සේ. ගීත් කසුන් කියලා කෙනෙක් අහලා තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පරියංකේහි සිටින විට මද වේලාවකින් හිත නිලීන වී නින්දට වැටි බොහෝ වේලාවකට පසුව අවදි බවට පැමිණ නැවත අරමුණට හිත යොමු කර ගනී. ඉන් අනතුරුව පෙරට වඩා සතිය පිහිටුවා තරමක් වැඩි වේලාවක් සිටිය හැක. පැයක පමණ අත්දැකීම එච්චරයි කියලා තියෙන සන්නස. ඔය එතකොට අපිට සලකන්න වෙනවා අය අර ලීන භාවයටපත් වීම නිසා ලැබෙන අවදි භාවයත් එක්ක ලීන භාවයේ ගනුදෙනු කොහොමද කියලා. ඒ පස්සේ ලැබෙන අවදි භාවය අනිවාර්යයෙන්ම අගය කළ යුත්තක්. ඒ නිසා හැකිතාක් තුරට ඒ අවදි භාවයේ කල්ැතුව ලබා ගැනීම සඳහා කටයුතු කරන්න එන්නේ තමයි තේරෙයි. එහෙම සූදානම් වෙලා ගියාම ලීන භාවයේ සඳහා ගත වෙන වෙලාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ සූදානම් වෙලා යනවායි කියලා. ඒක නිසා මේ තියෙන නිරීක්ෂණ අපේ වාසියට තියාගමු. ලීන භාවයෙන් පස්සේ ඇති වෙන අවදි භාවයේ අපේක්ෂාවෙන් ලීන භාවයත් අපේක්ෂාවෙන් භාවනා කරන්න හැකි ඉක්මනට ඒ අවදි භාවයට අරගෙන ඊට පස්සේ ඇත්තටම කියන්නේ භාවනා ඉබේ වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි ඔය ලීන භාවයට දාලා අවදි භාවයට ගන්නෙ. ඒ නිසා මේ දෙකම පිළිබඳ ලෑස්ති මනසේ යන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ තවත් ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් වී ඇත. මම කියවන්න එක ගරුතර ස්වාමීන් වහන්සේ 17 වෙනි දින ධර්මදේශනාවට අනුව ආනාපාන සති භාවනාවට අදාළ 11 ආකාරයේ අප්‍රකට ආකාර 6 පිළිබඳ විස්තර කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අතීත අනාගත සහ පච්චුප්පන්න යනු ආස්වාස ප්‍රාස්වාසයේ මුල මැද අග යනුවෙන් ත්‍රිලක්ෂණ දේශනා පොතේ සඳහන් වේ. එයද පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක ඉතින් ටිකක් විස්තර ඉල්ලන උත්තරයක්. අද ඉති වෙන ප්‍රශ්න නැති නිසා අපි මේක සලකලා බැලුවොත් අතීත අනාගත පච්චුප්පන්න කියන එක මුලැමැදාග කියලා පෙන්වන්නත් පුළුවන්. ඊට විස්තර වශයෙන් කියනවා තිබිලා නොපෙනී යන ආනාපානයක් සමහරලාට පේන්න පටන් ගන්නවා. ඒකට ඒක අතීත ආනාපාන තියෙනවා දැන් නැහැ. සමහරට නැති ආනාපානය පේන්න පටන් අර ගන්නවා. නැත්නම් ආනාපානේ මුල. එතකොට අනාගත. එනතම මේ පේනවා මේ ආනාපානේ සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් ඔය මැද පේන එක ගොරෝසුයි මැද එක තමයි ගොරෝසු අර මුල පටන් ගන්න එක සහ අග අප්‍රකට අවස්ථා දෙකක් වෙනවා. ප්‍රිය අප්‍රිය තියෙන දෙකෙන් අප්‍රිය අවස්ථාව අප්‍රකට අවස්ථාව. දුර ළඟ දෙකෙන් දුර තියෙන එක අප්‍රිය අවස්ථාව අප්‍රකට අවස්ථාව ළඟ එක ප්‍රිය අවස්ථාවක් නැත්නම් ප්‍රකට අවස්ථාවක්. ඊට පස්සේ ඇතුළ පිට කියන කොටත් ඇතුළේකට අපි කැමති පිටේකට කැමති නැහැ. ගොරෝසු සියුම් කියන කොටත් සමහර ගොරෝසු එකට කැමති නැහැ සියුම් එකට කැමති නැහැ. ඉතින් ඒ විදිහට ඔය කියන එක ඔය වචනම නෙවෙයි ඕන විදිහට තමයි දාලා බලා ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ අත්දැකීම් කියනවා නම් මේක විස්තර කරන්න පුළුවන්. මේක එහෙම එකක් නෙවෙයි මේක නිකන් අර ඉලක්කමක් කියපු ගමන් කලබල වෙන චරිතයක් මේක. ඒ ඉලක්කම දැනගන්නයි කැමැත්ත තියෙන්නේ. එහෙම නෙවෙයි. තමන් භාවනා කරන එකේ විස්තරත් එක්ක කියනවා නම් අපිට වතුරට බැස්සට පස්සේ මොකද වෙන්නේ කියලා ගොඩ ඉඳලා පීනන් ඉගෙන ගන්න නැතුව වගේ අන්නේ තොරතුරු ටිකුත් අනිත් දවසේ එකතු කරන්න කියලා ඉල්ලනවා. ඕක තමයි දෙන්න තියෙන උත්තරේ.
තවත් ප්‍රශ්න අහන්න කවුරුවත් ඉන්නවද? අත උස්සන්න ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. තව අපිට කාල වේලාව තව විනාඩි 15ක් පමණ ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්නයක් අහන්න තියෙන කෙනෙක් ඉන්නවනම් කරුණාකර අත උස්සන්න. හොඳයි විශේෂයෙන් ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරමු. තියෙනවා නම් හෙට ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. එනත් අයට ප්‍රශ්න තියෙනවා නම් ලිඛිතව දන්වා යවන්න හෙට ඉදිරිපත් කරමු. අපි එනම් මෙතනින් මේ පැත්තෙන් අපි නිහඬ වෙනවා. මයික් එක මියුට් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.